ඉතින් ඒ සත්‍ය ධර්මයේ කන වැකෙන්න ඕනි කමක් තියෙනවා. කෙනෙක්ගේ ඒ සත්‍ය ධර්මයේ කන වැකෙනවා කියන්නේ ලොකු දෙයක්. දැන් ඔය දැක්කනේ පාකිස්තානයේ හැම ඔය දැක්කනේ මිත්‍යා දෘෂ්ටි වල තියෙන භයානකකම්. ඒ මිනිස්සු තිරිසන් වගේ තමයි මිත්‍යාව තුළ ඉන්නවා කියන්නේ. මොකද ඇත්තටම බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා. මේ අපිට මේ පේන ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා. එහෙමයි නම්දේ. අන්නේ පේන ලෝකේ ඇත්තක් නෙමෙයි කියනකොට අපිට මේ පේන ඇහෙන මේ හැම දෙයක්ම ඇත්තටම අපි ඉන්නේ මායාවකට රැවටිලා. දැන් සතා සිව්පවපවා ඉන්නේ ලෝකේ ඇත්ත කරගෙනනේ. අර මිනිසුත් ඉන්නේ ලෝකේ ඇත්ත කරගෙනනේ. හැමෝම හිතන් ඉන්නවනේ ලෝකයක් තියෙනවා. තියෙන ලෝකේ මම ජීවත් වෙනවා. ලෝකයේ තියෙද්දි මම මැරලා යනවා කියලානේ හිතන්නේ. එහෙමයි සාමි. නමුත් එහෙම දෙයක් නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒක බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබන්න පෙර සිද්ධාර්ථ තාපසතුමා විදියට සිද්ධාර්ථ කුමාරයා විදියට දැක්ක දේ තමයි ඒ. ඒ කියන්නේ පස්වක තවුසොත් හිටියේ එතනනේ. ඒකනේ බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබලා මුලින්ම පස්වක තවුසන්ට ඔය ධර්ම දේශනා කරනකොට ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන්නේ ඇත්තටම පෙර නොඇසූ විරු දහමක්. පෙර නොඇසූ විරු දහමක් නම් ඒක කලින් කවුරුත් අහලා නැහැ. ඒකවල ලෝකේ ඇත්ත කරගෙන සාමාන්‍ය සතාසිව්පාව ඉන්න තැන තමයි ඒතකොට මිනිස්සුත් එදා ඉඳලා තියෙන මීට අවුරුදු 2500කට කලින්. ඔය කියන විදිහට එදා බුදු සමයට ගියාම අපිට පේනවා එදත් මිනිස්සු ලෝකේ ඇත්තක් කරගෙන තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් අද අවුරුදු 2500ක් ගිහිල්ලා අදත් වෙලා තියෙන්නේ මිනිස්සු ඉන්නේ එතනමයි. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය අවිද්‍යා භූමිය කියන්නේ මේ ලෝකේ ඇත්තයි කියලා හිතන් ඉන්නේ. මෙතන තමයි ධර්මයේ තියෙන්නේ. දැන් බෞද්ධ කියලා කියන්නේ ඇත්තටම මේ අපි දැන් සාමාන්‍යයෙන් පොත කියලා ගත්තොත් අපි පොතක් තියනවා කියලා ගත්තොත් එතන තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. නමුත් බාහිර පොතක් නැහැ අපි හිතනවා කියලා ගත්තොත් එතන තමයි බෞද්ධයෙක් ඉන්නේ. දැන් වැටහෙනවද? වැටහෙනවා. දැන් බාහිර පොතක් තියනවා කියලා ගත්තොත් එතන තමයි අවිද්‍යාව මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. එහෙමයි සාමි. දැන් බාහිර පොතක් තියනවා කියලා ගන්නෙ නැත්නම් එතන අපි හිතන දෙයක් නම් එතන තියනවා කියලා ගැනීම මායාවක් කියලා දකිනවා නම් එතන සත්‍යයක් නෙමෙයි කියලා දකිනවා නම් අන්න එතන තමයි සම්මාදිට්ඨිය. එතන තමයි ඇත්තටම බෞද්ධයෙක් ඉන්න ඕනි තැන. එතන තමයි භව නිරෝධෝ බෞද්ධ කියන්නේ. ඒතර භව නිරෝධය දකිනවා කියන්නේ බාහිර පොතක් දකින තැන භවයක් තියෙනවා. භව නිරෝධය දකිනවා කියන්නේ පොතක් හමු වෙන්නේ නැහැ බාහිරින්. දැන් භවය කියලා කියන්නේ මේක අපි කියනවා නම් මේ භවය කියලා. මේ භවය කියනකොට මෙතන අපිට මේ ගෙවල් දොරවල් යාන වාහන ඔය ගස් අඹ ගස් මා ගස් ඔය ඉර අඳ හැමදේම මේ භවයටයි තියෙන්නේ. එතකොට මේ භවයේ මේ භව නිරෝධෝ කියන්නේ එහෙම දෙයක් නැති බව. එතන සත්‍ය දකින්න එක තමයි බෞද්ධයෙක් වෙන්නේ එතනින්. අපි ඉස්සල්ලාම එන්න ඕනේ ඔන්න ඔතනට අපි හදා ගන්න ඕනේ. ඒ කියන්නේ දර්ශනය දැනගන්න ඕනේ. ඒ කියන්නේ සම්මා දිට්ඨියට එන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටිය අඳුන ගන්න ඕනේ. එතනින් තමයි අපි එන්න ඕනේ සත්‍ය දකින්න එක. ඉතින් බුදුන් වහන්සේකින් සත්‍ය ගවේෂි. ඒ කියන්නේ සත්‍ය තමයි සොයාගෙන ගියේ. සත්‍ය. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ සත්‍ය නොදන්නකම. ඒතොර අවිද්‍යාව හඳුනනකොටත් ඒ හඳුනන්නේ එහෙමයි. දුක්ඛේ අඥානං කියන තැනින්. දුක්ඛ සමුදය අඥානං කියන තැනින්. දුක්ඛ නිරෝධය අඥානං කියන තැනින්. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං කියන තැනින්. අඥානං කියන්නේ මේ දුක්ඛේ ඥානං කියන්නේ සත්‍ය දකින්නවා කියන එක. දුක්ඛේ අඥානං කියන්නේ සත්‍ය දකින්නේ නැහැ කියන එක. ඒතකොට මෙතන අතිශයින් ගැඹුරුයි. මේක තව ටිකක් ගැඹුරු. ඒ විග්‍රහය තව ටිකක් ගැඹුරෙන් දකින්න ඕනි තැන. මොකද ඥානං කියලා කියනකොට එතන ඥාණයටයි දැනෙන්නේ. ඒතකොට සිතුවිලි කියන්නේ විඥාන මායාව. ඒතකොට සිතුවිල්ලට නෙමෙයි සත්‍ය දැනෙන්නේ. සත්‍ය දැනෙන්නේ ඥානෙටයි. ඒතකොට සිතුවිලි වල ඉන්න තාන් අපි ඉන්නේ රැවටිලා. වැටහෙනවද? වැටහෙනවා. එතන දුක්ඛේ ඥානං කියලා කියනකොට එතන ඥානෙටයි හසු වෙන්නේ. එතකොට මේ සිතුවිලි වල තියෙනවා නම් ඒ සිතුවිලි විඥාන මායාව. විඥාන මායාව සිතුවිලි වලින් මිදුනොත් තමයි දුක්ඛේ ඥානං කියන තැනට එන්නේ. දුක්ඛ සමුදය ඥානං කියන තැනට එන්නේ. චතුරාර්ය සත්‍ය දකින්නවා කියන තැනට එන්නේ එතකොටයි. එතකන් අපි අඥානං කියන අවිද්‍යාව තුලයි ඉන්නේ. අපේ ඥානයක් නැහැ කියන තැන. අපි සිතුවිලි වල රැවටිලා ඉන්නවා කියන එක. එහෙමයි. දැන් එතකොට තමයි අපිට මේ ධර්මය හම්බ වෙන්නේ ඔන්න ඔතනින්. සම්මා දිට්ඨියට එන්න ඕනි තැනින්. එතකොට ඔතන තමයි ලියා ගන්න ඕනි තැන. එහෙනම් ලෝකයක් නැත්තම් තියෙන ලෝකයක් නැත්තම් එතකොට
මේ කතාව තුළ ලොකු දෙයක් පරිවර්තනයක් සිද්ධ වෙනවා මේ කෙනෙක් ගාව. දැන් අපි ගත්තොත් අපි කතා කරනවානේ මේ තිරියන් ලෝකේ මේක මනුස්ස ලෝකේ එහෙම අපි කතා කරනවානේ. එතකොට තිරියන් සතා ඉන්නේ අපි ගාවනේ. එතකොට බල්ලා පූසා වුණත් අපි ගාව ඉන්නවනේ වාඩි වෙලා. එතකොට තිරියන් ලෝකෙත් මෙතනමනේ. එතකොට මනුස්ස ලෝකේ කියලා අපි කියනවානේ. බල්ලා ඉන්නේ තිරියන් ලෝකේ කියලා අපි කියනවා. හැබැයි බල්ලා ඉන්නේත් මෙතනමයි වාඩි වෙලා. මනුස්සයත් ඉන්නේ මෙතනමයි වාඩි වෙලා. එහෙනම් මනුස්ස ලෝකේ මෙතනමයි තිරියන් ලෝකෙත් මෙතනමයි. එහෙනම් මේක ඇත්තටම අපි කියනවා නම් මේ බල්ලා ඉන්නේ තිරියන් ලෝකේ කියලා ඒක අපි හිතන දෙයක්. සිතුවිල්ල. මේක මේ බල්ලා ඉන්නේ තිරියන් ලෝකේ කියනවා නම් ඒක තිරියන් ලෝකේ නම් ඒක අපි හිතනවානේ. ඔව්. බල්ලා දන්නේ නැහනේ මොන ලෝකේ ඉන්නවද කියලා. අපිනේ කියන්නේ බල්ලා ඉන්නේ තිරියන් ලෝකේ කියලා. ඔව්. අපිනේ කියන්නේ අපි ඉන්නේ මනුස්ස ලෝකේ. නෑනේ හම්දුරෝනේ. ඔව් අපි ලෝකෙ එකක් නෑනේ. ලෝකේ කියන්නේ එකක්නේ. නෑ. ලෝකය කියලා ඇත්තටම අපි මේ පනවගත්ත දෙයක් නිසා පවතින ලෝකයක් නෑ. නෑ මේ අපි හිතන ලෝකයක් නිසා තියෙන ලෝකයක් නෑ. නෑ. එතකොට අපිව ගන්න 31 ලෝක ධාතුවම කතාව ඕකයි. දිව්‍ය ලෝකයත් අපේ හිතේ සංකාරයක්. තිරියන් ලෝකෙත් අපේ හිතේ සංකාරයක්. හැම එකක්ම අපි සිත තුළ හදාගත්ත සංකාර මායාවක්. විද්‍යාව නම් අවිද්‍යාව කියන්නේ සියලු ලෝක තියෙන අවිද්‍යාව තුලයි. දිව්‍ය ලෝකයක් තියෙනවා, තිරියන් ලෝකයක් තියෙනවා, പ്രേත ලෝකයක් තියෙනවා, මනුස්ස ලෝකයක් තියෙනවා, අසුර ලෝකයක් තියෙනවා, නිර්යයක් තියෙනවා. ඔක්කොම තියෙන්නේ මේ බාහිර තියනවා කියලා හිතන් ඉන්නවා නම් ඒක අවිද්‍යාව, මිත්‍යා දෘෂ්ටිය. ඔතන තමයි ගැඹුරුම තැන. පොත්පත් ලියවිලා තියෙන විදිහට තමයි ඕක ගොඩක් ගැඹුරු වෙන්නේ. මොකද මේ පොත්පත්වල තියෙනවානේ ලොකු කතාවක්. බෞද්ධ සංස්කෘතියක් තියෙනවානේ අපිට. සංස්කෘති වල ලොකු කතාන්දර ගොඩක් තියෙනවානේ ඒකනේ. දැන් කොහොමද අපි පිරිසිදු බුදුදහමට එන්නේ? අපිට කවදාවත් නිවන් මාර්ගට එන්න බෑ. මෙන්න මේක විසඳගත්තේ නැත්තම්. මොකද අපි හැමතිස්සෙම ලෝකයක් තියෙනවා කියලා හිතා ගන්නවා. නමුත් මේ සේරම සංකාරයක් කියලා දකින්නවනම් මේ සේරම සංකාරයක් කියලා දකින්නවනම් ඒ සංකප්ප ලෝකෝ කියන තැනට දකින්න පුළුවන් නම් අන්න එතනින් තමයි අපි පරිවර්තනය වෙන්නේ. එතනින් තමයි අපි සම්මාදිට්ඨියට එන්නේ. එතන තියෙන ගැඹුර වැටහෙනවද? මේ වචනවල තියෙන ලොකු ගැඹුරක්. නේද? එතකොට මේ සම්මාදිට්ඨි මාර්ගය තුල ඔය කියන එකක්වත් නැහැ. ඒකයි බුදුන් වහන්සේ දේශනා කරනවා මහා දිට්ඨි සංයුත්තට එන්න පුළුවන්, දිට්ඨි සූත්‍ර වලට එන්න පුළුවන්. බුදුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, අසෘතවත් පෘථග්ජන මෝහගන අන්ධකාර භූමියට, අවිද්‍යා මිත්‍යා දෘෂ්ටික භූමියට යමක් දේශනා කරයිද ලෝකෝත්තර භූමියට අසත්‍යක්මයි කියලා. මේකෙන් තමයි දෙපැත්ත වෙන් වෙන්නේ. ලෝකෝත්තර භූමියට යමක් දේශනා කරයිද පෘථග්ජන මිත්‍යා දෘෂ්ටික භූමියට අසත්‍යයක් මේ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. මේක එන්නේ ditthi සංයුත්ත වල තමයි ගොඩක් වෙලාවට වාත සූත්‍ර, ditthi සංයුත්ත, මහප්පල සූත්‍ර මේ සූත්‍ර විශාල ප්‍රමාණයක මේක තියෙනවා. මරුන් බබුන් මිනිසුන් දෙවියන් සහිත භූමියට මේ ධර්ම දේශනා කරනවා කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිකින්ටයි බණ කියන්නේ කියන එක. ඔතනින් තමයි දෙපැත්ත වෙන් වෙන්නේ. ඕක වෙන් කරන්න හරිම අමාරු වෙලා තියෙනවා. අද දරා ගන්න හරි අමාරුයි බෞද්ධයින්ට. බෞද්ධයේ සම්මාදිට්ඨිකද මිත්‍යා දෘෂ්ටිකද කියලා බෙදන්නේ ඔන්න ඔතනින්. යමෙක් හිතනවා නම් යමෙක් කියනවා නම් මේ නිවන් මාර්ගට එයා කටයුතු කරනවා කියලා ඒක නම් මෙන්න මෙතනින් ඉස්සලා ගැලවෙන්න ඕනේ. සම්මාදිට්ඨියට එන එතනින්. එතනින් තමයි සංකප්ප ලෝකෝ කියන එක සිත ඇතුලේ තියෙන ලෝක ටික සියල්ලම කියන එක දකින්නේ. සංකාර ලෝක කියන එක. එතනයි චිත්තේන නියති ලෝකෝ කියන එකට එන්නේ. සිත තුලයි ලෝකේ තියෙන්නේ කියන එකට එන්නේ. අපි හැම දෙයක්ම හිතනවා මිසක් බාහිර තියෙන එකක් නෙමෙයි. දැක ගන්න පුළුවන්ද මේ මොකද්ද මේ සත්‍ය කියන එක? ඔබතුමිය තුල තියෙනවා නම් යම්කිසි කුතුහලයක්, සැකයක්, විචිකිච්ඡාවක් ඒ තාක් සෝතාපන්න මාර්ගයට එන්න බෑ. ඔබ දන්නවා ඔබතුමිය දන්නවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන එක තියෙනවා. ඒ සැක සංඛා තියෙන තාක්කල් සම්මා දිට්ඨියට එන්නේ නැහැ. දැන් එහෙමනම් ඉස්සල්ලාම මේක ඍජු මාර්ගයක්.
සක්කෝ සුජුකෝ ඍජුකෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරන මාර්ගය හරිම ඍජුයි. හරිම පැහැදිලි. ඔව්. ඒ වගේම මේක මහා පරිවර්තනයක් යටිකුරු කරන දෙයක් උඩුකුරු කරනවා වගේ පරිවර්තනයක්. මොකද සමාජය තුළම තියෙන යටිකුරු කරපු එකක්. ඒකේ අනිත් හැම ආගමකම තියෙන දේ තමයි අපි කියන්නේ. හැම ආගමකම ලෝකේ ඇත්ත කරගෙනයි තියෙන්නේ. හැම ආගමක්ම පදනම් කරගෙන තියෙන ලෝකේ ඇත්ත කරගත්ත තැන දිව්‍ය ලෝකයක් තියෙනවා, නිර්යයක් තියෙනවා, සතර අපායක් තියෙනවා, මරණයන් පස්සේ එක්ක දිව්‍ය ලෝක යනවා, එක්ක නිර්ය යනවා. හරිනේ? එහෙමයි. සතා සිව්පාව පවා ඉන්නේ ලෝකේ ඇත්ත කරගෙන. සතා සිව්පාව පවා ලෝකේ ඇත්ත කරගත්ත තැන තමයි සියලුම ආගම් තියෙන්නේ. නමුත් මේ ධර්මය කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේක ධර්මයේ ධර්මතාවයේ පරම සත්‍ය කියන එක. පරමාර්ථ සත්‍ය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඕන විදිහට වෙනස් කරන්න බෑ කාටවත්. එහෙමයි. ඒක හරි ඍජුයි. ඒ තුල ඔය කියන කිසිම ලෝකයක කතාවක් නැහැ. බාහිර තියනවා කියලා එහෙම කිසිම ලෝකයක කතාවක් නැහැ. ඒ තුල තියෙන්නේ සංකප්ප ලෝකෝ කියන්නේ සිත තුල මවාගත්ත චිත්තේන නියති ලෝකෝ කියන කතාවයි. අපි හිතන දෙයක් මිසක් බාහිර පවතින දෙයක් නෙමෙයි කියන එක. උදාහරණයක් විදිහට අපි එකම මැටි ටික එක අතකට තියලා මුට්ටියක් කියනවා, එක අතකට තියලා මල් වාස්තයක් කියනවා, තව අතකට තියලා කලයක් කියනවා, තව අතකට පිඟානක්, කෝප්පයක් කොහොම නම් ගොඩක් දෙනවා. හැබැයි ඒ ඔක්කොම මැටි. එහෙනම් පරම සත්‍ය නම් ඒ ඔක්කොම ඒ කියන අපි කියන ඒ හැඩතල වල දාපු නම් නෙමෙයි. නමුත් අපි ජීවත් වෙන්නේ පිඟානක්, මුට්ටියක්, ඇතිලියක්, මල් වාස්තයක් මේ වගේ ඇතිලිය, කෝප්පයක්, පිඟානක් මේ හැම එකම නම් ගොඩක් විතරයි. ඒ නම් අපි දාගත්තේ ඒවා. ඒවා බාහිර කොහෙවත් නැහැ. ඒවා සංඛාර. ඒවා සිතුවිලි. අඹගහ කිව්වේ නැහැ අඹගහ කියලා, නුගගහ කිව්වේ නැහැ නුගගහ කියලා අපි කියන්නේ. එහෙනම් ඒවා සිතුවිලි. සංඛාර. ඔව්. ඒවා සත්‍යයක් නෙමෙයි. මෙන්න මේ චිත්තේන නියති ලෝකේ සංඛාර ලෝකේ අපි අඳුන ගන්න ඕනේ. අපි කියන හැම වචනයක්ම සංඛාරයක්. සිතුවිල්ලක්. සත්‍යයක් නෙමෙයි. එහෙමයි. එතකොට අපි මේ කතා කරන දැන් අපි අතින් ඇල්ලුවොත් අහුවෙන්නේ තද ගතියක්. ඇහෙන් බැලුවොත් පේන්නේ වර්ණයක්. තට්ටුවක් දැම්මොත් කනට ඇහෙන්නේ ශබ්දයක්. ତොර නහසේට ගඳ සුවඳක් දැනෙන්නේ. දිවට රසක් දැනෙන්නේ. නමුත් අපි කියනවා එතන මේසයක් කියලා. නමුත් මේසයක් කියන්නේ සංකාරයක්. එහෙම දෙයක් බාහිර නැහැ. එහෙම දෙයක් බාහිර නැහැ. ඇහැට පේන්නේ වර්ණයක්, අතට අහුවෙන්නේ තද ගතියක්, කනට ශබ්දයක්, නාසයට ගඳක්, දිවට රසක්. කොහෙන්ද මේසයක්? අපි දාගත්ත සංකාර ලෝකයේ ඔන්න ඔහොම එකක්. අපි සිතුවිලි කියන්නේ අපි වචන අපි සිතුවිලි හදාගෙන අපිම හදාගත්ත ලෝකයක ජීවත් වෙනවා. බාහිර මහ භූත සියල්ල ගිනි ගන්නවා. ඔබ දන්නවා දැන් කොස් ගහක් උනත් කෑලි කෑලි කපලා ගිනි කූරක් ගැහුවොත් ඒක ගිනි අරගෙන දුමක් වගේ නැති වෙලා යනවා. අපේ ශරීරේ පවා අපි සිතයි මැරෙන්නේ කය නෙමෙයි. සිත නැති නිසා කය අවන් එකට දානවා ගිනි එතකොට පිච්චිලා ගිනි අරගෙන දුමක් වගේ නැති වෙනවා. එතකොට මුළු පෘථුවියම සූර්යාගේ රශ්මිය වැඩි වෙලා දවසක ලෝක විනාශය වෙන විදිය කියනවා. පෘථුවියම අළු වෙලා නැති වෙලා අභ්‍යවකාශය විතරක් ඉතුරු වෙනවා. මේ පෘථුවියේ තියෙන මේ මිහි පිට තියෙන සියල්ලම ගිනි ගන්නවා. සියල්ලම අළු වෙලා නැති වෙලා යනවා. දැන් ඔය අපි කතා කරන කිසිම දෙයක් කොහෙවත් නැහැ කියන්නේ. අපි සිතුවිල්ලක ඇතුලේ හිර වෙලා ඉන්නවා මිසක් ඇත්තටම එහෙම දෙයක් නැහැ. වැටහෙනවද ඒක? වැටහෙනවා. දැන් මේ සත්‍යයට තමයි අපි එන්න ඕනේ. අපි දැන් මෙහෙම කිව්වට අපිට මේ ලෝකේ ඇත්ත වෙලා තියෙනවා. මේක දැනුමක් විතරක් වෙලා තියෙනවා. අපිට දැන් බලනකොට එහෙම කොහොමද කියන්නේ? බලන්න මේ ගස් තියෙනවා, මේ කඳු තියෙනවා, මේ පර්වත තියෙනවා, මේ අහස තියෙනවා, මේවා තියෙනවා කියලා මිනිස්සු කතා කරනවා. එහෙම නේද? ඔව්. ඔව් එහෙමයි. එතකොට අපිට හිතෙන්නේ නැහැ මේක බොරුවක් කියලා. අපිට ඒක ඇත්ත වෙලා. මෙන්න මේකයි ප්‍රතිපදාවක් පනවන්න හේතුව. සමුදය ඥානං කියලා කියන්නේ බාහිර පොත තියනවා කියපු තැන සමුදය. පොත තිබ්බොත් හැබැයි ඒ පොත නිසා එක්කෝ ඇලෙනවා ගැටෙනවා දුක සැප ඇති වෙනවා. එහෙම වුණොත් තමයි දුක සත්‍ය තියෙන්නේ. සමුදය සත්‍ය තියෙන තැනයි දුක සත්‍ය තියෙන්නේ. සමුදය පොත තිබ්බොත් තමයි දුකක් තියෙන්නේ.
එහෙම වුණොත් තණ්හා උපදිනවා, උපාදානයක් තියෙනවා, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සියල්ලම තියෙනවා. පොත තියෙන තැන සියල්ලම දුක තියෙනවා. හරිනේ? තේරුණා. හැබැයි පොතක් නැති බව දකින තැන පොතක් නැති බව දකින තැන Nirodheට එනවා. අන්න Nirodha සත්‍ය. හැබැයි ඒක දකින දැකීම තමයි යථාභූත ඥාණයෙන් දකිනවා කියන එක තමයි ප්‍රතිපදාව මාර්ග සත්‍ය. දැන් වැටහෙනවා. වැටහෙනවා හඳුරන. දැන් අපි එනේන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ ඔන්න ඔය සත්‍ය දකින්නයි. දැන් සිත එනේන අරමුණ සත්‍ය දැකිය යුතුයි නේද? එහෙමයි හඳුරන. ඒක කළ යුතු වෙනවා. ඒක නිසා තමයි බුදුන් වහන්සේගෙන් සංඝයා වහන්සේලා විමසනවා. ස්වාමීනි, සෝතාපන්න වීම සඳහා කුමක් කළ යුතුද? ස්වාමීනි, අනාගාමී වීම සඳහා කුමක් කළ යුතුද? ස්වාමීනි, සකදාගාමී වීම සඳහා කුමක් කළ යුතුද? ස්වාමීනි, අරහත්ත්වයේ සඳහා රහත් භාවයේ සඳහා කුමක් කළ යුතුද? බුදුන් වහන්සේ හැම තැනදීම පිළිතුරු දෙනවා. මහණෙනි, ස්කන්ධයේ උදේවැය දැකීමමයි මහණෙනි කළ යුත්තේ කියලා. සෝතාපන්න වීම සඳහා, සකදාගාමී වීම සඳහා, අනාගාමී වීම සඳහා, අරහත්ත්වයේ සඳහා ස්කන්ධයේ උදේවැය දැකීමයි මහණෙනි කළ යුත්තේ කියලා. ඒ ස්කන්ධය කියන්නේ පොත. උපමාව පොත කියන්නේ ස්කන්ධයමයි. ඇයි ඒ? වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ වලින් තමයි පොත හැදිලා තියෙන්නේ. මොකද වේදනා සංඥා සංකාර විඥාන කියන අන්තිම දැන ගැනීමයි පොත කියන්නේ. එහෙමයි හඳුරන. එහෙමනම් මේ ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ ඇති වෙනවා නැති වෙනවා දකින්නේ සිතයි. උදේ වය ඥානෙ. ඇති වෙන නැති වෙන බව දකින්නේ සිතට එන අරමුණෙන් අරමුණ දැකිය යුතු වෙනවා. අරමුණයි සිත කියන්නේ. මේ මොහොතේ අරමුණක්ද තියෙන්නේ? ඒක පොතද? ඒ තමයි නිමිත්ත. ඒ නිමිත්ත සත්‍ය දකින්නවා කියන්නේ අනිමිත්ත වෙනවා. පොතක් හම්බ වෙන්නේ නැහැ බාහිරින්. පොත කියන නිමිත්ත, දරුවා කියන නිමිත්ත. මේ හැම වචනයක්ම නිමිත්තක්. නිමිත්තක් ගායි. මෙතන නිමිත්තක් හම්බ වෙන්නේ නැහැ. අනිමිත්ත බවට පත් වෙනවා. මේ සිතේ සත්‍ය දකින්න තැන යථාභූත ඥාණයෙන් සත්‍ය දකිනම් නිමිත්තක් හම්බ වෙන්නේ නැහැ. අනිමිත්ත බවට පත් වෙනවා. දැන් බාහිරින් පොතක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි සිතකත් භෞතික දෙයක් නැහැ පොතක් කියලා. අපි හදාගත්ත තැනත් පොතක් කියලා දෙයක් නැති බව දකින්න තැනයි අනාගාමී කියන්නේ. හැබැයි බාහිර පොතක් නැති බව දකින්න තැනයි සෝතාපන්න කියන්නේ. වැටහෙනවද? වැටහෙනවා. බාහිර දෙයක් තියෙන බවට දැනෙන දැනීම, ඇලීම ගැටීම, කාමච්ඡන්ද, ව්‍යාපාද, එහෙම නැත්නම් කාමරාග පටිග කියන එක අන්න එතනයි මේ තුනී වෙන තැනයි සකදාගාමී භූමිය. බාහිරට දෙයක් තියෙනවා කියන දැනීම තුනී වෙන තැනයි සකදාගාමී භූමිය. අනාගාමී කියන්නේ හිතන තැනක් දෙයක් නැහැ, බාහිරත් දෙයක් නැහැ කියලා දකින තැන. න ආගාමී. සිතේ දෙයක් නැති බව දකිනවා නම්, බාහිරත් දෙයක් නැති බව දකිනවා නම් නැවත උපදින ලෝකයක් කොහෙන්ද? ඒකයි. ලෝකයක් නැහැ. නැවත උපතක් නැහැ. න ආගාමී, අනාගාමී. අන්න සුද්ධාවාසයක තමයි එවැනි කෙනෙක් මේ නිවන් දැකලා නැත්තම් සකස් වෙන්නේ. මේ කොහෙවත් කුසක උපදින්නේ නැහැ. නයි ජාතු ගබ්බසෙයොම් පුනරෙතිති. නැවත ගර්භයක පිළිසිඳ ගන්නෙ නැහැ. දුගතියකට වැටෙන්න හේතු නැහැ. මෙයයි සත්‍ය ධර්මය. මෙයයි පිරිසුදු නිවන් මාර්ගය. නිවනින්ම සැනසීම ලබන්නේ මෙන්න මේ අවබෝධය කරා යන අය. ඉතින් මේ සුතවත් ඥානේ, සත්‍ය ඥානේ, කල්‍යාණ මිත්‍රයාගේ පණිවිඩේ තමන් අසා දැනගන්නා සත්‍ය. ඉතින් මේ සත්‍ය ඥානය ඇති කෙනාටයි බුදුන් වහන්සේ කෘත්‍ය ඥානය පනවන්නේ. කරන්න දෙයක් පනවන්නේ. දැන් අපි කරන්න දෙයක් තියෙනවා. මොකක්ද ඒ? ඔබතුමිය කියන්න බලන්න ඔබතුමිය දන්නවා මොකද්ද කළ යුත්තේ කියලා. මොකද්ද කර යුත්තේ? ඒක තේරුම් ගන්න එකනේ සාමනාංගයෙන් දැන් මුකුත් නැහැ කියන එක හිතයි හිතුවිලි අතරනේ අපි ගැටීම තියෙන්නේ. ඔව්. ඒක නැති කරගත්තොත් එතනනේ දැන් සටනක් දෙන්න තියෙන්නේ. බාහිර දේවල් අපි අල්ල ගන්නවා. ඒක නිසා ඒ සිතින් තමයි ගන්නෙ. ඉතින් සිත තමයි ක්‍රියා කරන්නේ කියන එකනේ මට නම් වැටහෙන්නේ විදිහට. ඒ සිත අයාලේ යන සිත ආනෝදී මේක ඇත්තටම කියනවා නම් සිතත් අනිත්‍යයිනේ, සිතුවිලිත් අනිත්‍යයිනේ. මේ මොහොත ගැන හිතන එක නේද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න ඕන. සිතට එන අරමුණේ සත්‍ය දැකීම.
දැන් මේ මොහොතේ ඔබතුමියට සිත කියලා කියන්නේ එන අරමුණ. එහෙමයි හම්බුනේ. දැන් එනවනේ අරමුණක් හැම මොහොතෙම සිතට යම් කිසි මොකක් හරි දැන් මතක් වෙනවා මොකක් හරි අරමුණක් එනවා. එක්ක පේන දේ හරි එනවනේ. ඇහෙන ශබ්දෙට හරි සිතක් එනවනේ. අන්නේ සිත හොඳට හැම මොහොතෙම දකින්න ඕනේ. ඔව්. ඒක තමයි පළවෙනි අදියර. ඒ කියන්නේ මුලින්ම සිහිය තියෙන්න ඕනේ සිතුවිලි එන යන බවට 100ක් පවතින්න ඕනේ. එතනට සමතේත් වැදගත් වෙනවා. සිත පේන්නේ සිත විසිරෙනකොට. ඔව්. සහ හොඳට සිහිය පවත්වන්න දැන් දක්ෂ වෙන්න ඕනේ. දැන් ඔබතුමියගේ අතේ ඒක තියෙන්නේ. ඔබතුමියම දැන් ඔබතුමියගේ සිත දකින්න එක ඔබතුමියමයි කළ යුත්තේ. අපිට කරන්න පුළුවන් කමක් නැහැ. අපිට පුළුවන් සත්‍යයේ පණිවිඩය දෙන්න විතරයි. අනිත්‍ය දෙන්න විතරයි. කල්‍යාණ මිත්‍රයාගේ පණිවිඩය තමයි ඒ ලැබෙන්නේ. ඉතින් ඒක තමන්ගේ අතේ සාන්දිටික ධර්මයක් තියෙනවා. තමන්ම යා යුතු ගමනක් තියෙනවා. ඒකයි නිවන් දක්කන්න බෑ. තමන්ටම ඒක ප්‍රත්‍යක්ෂ ධර්මයක්. ඒක කිසි කෙනෙකුට කරන්න බෑ. තමන් විසින්මයි තමන්ගේ මඟ සාදාගෙන ඒකයි හදපු පාරු රෑමහණෙනි පාරුව තමා විසින් සාදාගත යුතුයි කියන්නේ. ඉතින් ඔබතුමියට එන අරමුණු දැන් දකින්න ඕනේ. ඒකට දැන් ඔබතුමිය කටයුතු කරන්න ඕනේ. හොඳ සිහියෙන් කටයුතු කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔබතුමිය මේ සිතත් ඇත්තක් නෙමෙයි කියලා දැක්කොත් තමයි මොහොතට අවදි කියන එක සිද්ධ වෙන්නේ. ඒක හිතලා කරන්න බෑ. ඒක ඔබතුමිය සිතෙන් මිදෙන කොටයි ඒක අවදි වෙන්නේ. අර හීනෙන් අවදි වෙනවා වගේ සැබෑ ලෝකේ මානසිකාර මේ සීල ලෝකයක් වගේ ඇත්ත දැක්කොත් විතරයි අවදි වෙන්නේ. වැටහෙනවද? වැටහෙනවා. එතරම් මොහොතට අවදිය කියන එක තියෙන්නේ. දැන් ඒක තමයි ගොඩක් අය අපිට ඔය දැන් සාකච්ඡාවල ඔය ප්‍රතිපදාව තුළ කාලයක් තිස්සේ දැන් මේව ධර්මය අහලා දැන් මේ ධර්ම දේශනා සවන් දෙන අය පුහුණු වෙනවා දැන්. ඒගොල්ලෝ ඒ අතරතුර අපිට කෝල් කරනවා. කෝල් කරලා දැන් ඒව ගැන කතා කරනවා. මෙහෙම අපි සිත බලනවා ස්වාමීනි මෙහෙම අපිට පේනවා මෙහෙම මේක හරිද කියලා අපෙන් අහනවා. එතකොට අපි ඒක ගැන මොන හරි අඩුපාඩු තියෙනවා නම් සකස් කර දෙනවා එච්චරයි. පැහැදිලි කරනවා එතන අඩුවක් නැත්තම් කියනවා. නෑ එහෙම තමයි වෙන්නේ කියලා කියනවා. එච්චරයි අපි අතින් සිද්ධ වෙන්නේ. මොකද අපිට පෙන්වන්න පුළුවන් යා යුතු මාවත ලිපිනේ කියන්න පුළුවන්. හැබැයි Taman තමයි ගමන යා යුත්තේ. ඒක ඔබතුමියගේ අතේ තියෙන්නේ. දැන් ආයිමත් මේ මාර්ගෙට ඉන්න කෙනෙක් ආයිමත් මේ දිව්‍ය ලෝක යන කතා කරනවා නම් ඒක ලොකු මං හිතන්නේ මුලාවක්. එයා සිතුවිලි ඇතුළෙමයි ඉන්නේ. ඒ කියන්නේ එයාට නම් මේ නිවන් මාර්ග හමු වෙලා නැහැ. මම නම් කවදාකවත් දිව්‍ය ලෝක යන ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එහෙම කතාවක් මේක ඇතුළට එන්නේ නැහැ. මොකද ඒකත් සිත ඇතුළෙම සංකාර ලෝකයක් තියෙන්නේ. ඒක අර හීනය ඇතුලේ මැරුණා වගේ දෙයක්. ඒ කියන්නේ යමෙක් හීනයක් දකිනවා. දැන් හීනය ඇත්තක් වගේනේ. ඒ අතරතුර හුස්ම යනවා. හුස්ම ගියාට ශරීරය එතනින් දරදඩු වෙනවානේ. නමුත් එයා මැරුණා. එතන සම්මුතිය මරණය ගැන කියනවානේ. නමුත් එයා හීනෙන් නැගිටින්නේ නැහැ. ඒකයි මෙතන අර ඕපපාතික උප්පත්තිය බුදුන් වහන්සේ පනවන්නේ. එතන වයසක් නැහැ. ළමයි කියලා නැහැ. පොඩි අය නැහැ. වයසක අය නැහැ. කන්නේ බොන්නේ නැහැ. අර හීනය ඇතුලේ ඉර වෙලා ඉන්නවා. ඒක තමයි ඔය කියන හැම සංකාර ලෝකයක්ම ඒ ආකාරයටයි තියෙන්නේ. වැටහෙනවද? ඒ සංඛාර ලෝකයක් කියන්නේ ඒකයි. ඒකයි මේ අපි ඔය කියන දිව්‍ය ලෝක හැම එකම සංඛාර කියන්නේ ඒකයි. සංඛාර ලෝකය කියන්නේ බාහිරින් හොයන්න බෑ. එහෙනම් මේ ප්ලේන් එකක් ගිහලා ඇප්පිලා දිව්‍ය ලෝකයක් කඩාගෙන වැටෙන්න එපා. එහෙම කවදාවත් නිවුස් වලට යන්නේ නැහනේ. එහෙම නැත්නම් දිව්‍ය ලෝක හැප්පිලා අඩු ගන්න දිව්‍ය ලෝකයක් කඩාගෙන වැටෙනවා. එහෙම නැත්නම් ප්ලේන් එකක් කඩාගෙන වැටෙනවා. කවදාවත් එහෙම නිවුස් එකක් යන්නේ නැහනේ නිවුස් වලට. නේද? ඒ කියන්නේ මෙච්චර ප්ලේන් යනවා කොහෙවත් හැප්පෙන්නේ නැත්නම් උඩ කොහෙවත් දිව්‍ය ලෝකයක් නැහැ. හරිනේ? වැටේනවනේ. පොත් කොච්චර ලිව්වත් පොත් කඳු ගණන් ලිව්වත් පළක් වෙන්නේ නැහැ. ග්‍රන්ථ ධූරයට ඒකයි විදර්ශනා ධූරයේ වෙනස. බුදුන් වහන්සේ කිසිම වෙලාවක ග්‍රන්ථ ධූරය අගය කරේ නැහැ. ඒක පොටෙල භික්ෂුවගේ හොඳට පේනවා. පොටෙල භික්ෂුව ග්‍රන්ථ ධූරයේ හිටියේ ඉහළින්ම. නමුත් පොටෙල භික්ෂුව ප්‍රායෝගිකව හිටියේ නැහැ නිවන් මගක. ඒක නිසා බුදුන් වහන්සේ තුච්ච පොටෙල කියලායි කිව්වේ. පහත් කළා සැලකුවේ. මේක පොතක තියෙන දෙයක් නෙමෙයි. මේක ප්‍රායෝගිකව ප්‍රතිපදාව තුළ තමන්ගේ සිතේ සත්‍ය දැකලා සිතින් මිදෙන මගක්. වැටහෙනවනේ? වැටහෙනවා. ඔව්. එහෙමනම් දැන් ඔබතුමියට තියෙනවා කටයුත්තක්. ඔබතුමිය කැමති තැනකින් ඒ සිත දිහා බලනකොට එන අරමුණේ සත්‍ය දකිනකොට හිත විසිරෙනවා නම් සමතේ ගන්න. හුස්මට පොඩ්ඩක් සිහිය ඒකාග්‍ර කරන්න. එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්න ඉරියව්වට සිහිය පිහිටන්න ඇස් දෙක පියාගෙන. එතකොට ඔබතුමියගේ හිත විසිරෙන එක අඩු වෙයි. සමතේටයි.
එතකොට ඊට පස්සේ ඔබතුමේ නැවතත් බලන්න සිතට එන අරමුණු පේනවාද කියලා. හොඳට අරමුණු පේන අවස්ථාවකට එනකම් පුරුදු කරන්න. නිතරම හිත විසිරෙනවා. සැඟව යනවා. නැවතත් ආයිමත් සිහි කරා. මතක් වෙන වෙලාවට අවදි කරන්න සිත. සිහිය අවදි කරන්න සිතුවිලි වලින් සත්‍යයට අවදි කරන්න. වැටහෙනව නේ? වැටෙන. ඒ අතරතුර සිතට සත්‍ය පෙන්වන්න බාහිර එහෙම දෙයක් නැති බව උත්සාහ කරන්න. ඒක පස්සට තියන්න. මොකද ඒක හැමතිස්සෙම ඒක ඉස්සරහට ගන්න එපා. ඔය ඉස්සරහ හොඳට හිත පේන්න ඕනේ. හිත පේන අවස්ථාවේ තමයි සිත දකින්න ඕනේ. සිත පේන අවස්ථාව වෙනකන් සිත බලන එක තමයි කරන්න ඕනේ. මේක ශබ්ද සිතක්, මේක වර්ණ සිතක්. අනේම මුලින් හඳුනා ගන්න ඕනේ. පාර මොන්ඩිසෝරි ළමයෙක් ඉගෙන ගන්නවා වගේ තමයි. මුලින් සිත හඳුනා ගන්න ඕනේ. මේක ශබ්ද සිතක්, මේක වර්ණ සිතක්, මේක ගන්ධ සිතක්. අනේම සිත දකින්න පුළුවන් වෙන්නේ ඔහම හඳුනාගත්තොත් විතරයි. මොකද ඡාය සිත 6ක් උපදිනවා. වර්ග 6කි. ඒ 6ම හඳුනා ගන්න ඕනේ. වැටහෙනවද? වැටෙන. ඔව් දැන් පරණ දෙයක් මතක් වෙනකොට මේක මනෝ විඥාන සිතක්, මේක චක්කු විඥාන සිතක්. අඩුගානේ මේ ආයතන 6 ටික හරි අපිට පේනවනේ, අපිට හඳුනා ගන්න පුළුවන්. වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස කියන එක නේද? ඇස, කන, දිව, නාසය, කය, මන නේද? ඔය තේරෙන විදිහට ඔය වචන ලොකු වචන වඩන්නේ නැහැ. තේරෙන විදිහට සරලව මේක ගන්න. වැටහෙන විදිහට ගන්න මේක වැදගත් වෙන්නේ අවබෝධය. දැනුම කියන්නේ ඔය වචන කටපාඩම් කරන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අර අධ්‍යාත්මිකව මේකෙන් මිදෙන එක. සිතින් මිදෙන එක. ප්‍රායෝගික බව. හොඳින් එතකොට ඒ කාරණා ටික වැටහුණා නේද? වැටුණා. එතකොට සිතවිලි වල ඉන්න තාන් අපිට දුක තියෙනවා. සිතවිලි අපිට දුක පෙන්නනවා. හැමතිස්සෙම දෙයක් තියෙනවා. ඒකට ඇලෙනවා, එක්ක ගැටෙනවා. එතකොට නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන්නේ අපිට වෙන සරණක් නැහැ. සිතවිලි නිසා නම් අසරණ වෙන්නේ. ඒ සිතුවිලි වල සත්‍ය දකින්න තැනයි අපිට මේ සිතුවිලි වල මිදුණු ඒ බුද්ධ ස්වභාවය දකින්න ලැබෙන්නේ එවිටයි. ආත්මයක් කෙනෙක් පුජ්‍යලයක් නැති අර මොහත කියන එක සත්‍ය ස්වභාවයෙන් ආත්ම පුජ්‍යල සත්‍ය ස්වභාවයෙන් මිදුණු තැනයි යමුවන්නේ. වැටහෙනවනේ සිතුවිලි වලින් මිදුණු තැන. එතරයි බුද්ධ ස්වභාවය තියෙන්නේ. වැටහෙනවද? ඔව් සාදු ඒක නම් ඇත්තම තමයි අපේ හඳුරන්නේ. ඇත්තටම ඒ ධර්මතාවයේ දකින්න එකයි නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කියන්නේ ඒ ධර්මතාවය තුළ දෙයක් නැහැ. දැන් පොත කියලා දෙයක් තියෙනවා නම් එතන ධර්මේ නැහැ. හැබැයි පොත කියලා දෙයක් එයාට නැති බව අවබෝධයක් තියෙනවා නම් එතන ධර්මේ තියෙනවා. එතරයි නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කියන්නේ එතන දෙයක් තියෙන තැන දුක තියෙනවා දෙයක් නැත් තැන ධර්මයේ දකින්න තැන දුක නැති වෙනවා. සෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා කියන්නේත් ඒකමයි. ධර්මයේ දකින්නා මාව දකි කියලා බුදුන් වහන්සේ කිව්වේ ඒ නිසාමයි. දෙයක් නැති බව දකින්න කෙනයි ඒ සිතුවිලි මිදුණු බුද්ධ ස්වභාවය දකින්නේ. ඒකයි ධර්මයේ දකින්නා මාව දකි කිව්වේ. බුද්ධ කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි. ඒ අවදිමත් ස්වභාවය හැම කෙනෙක්ගේම සිතේ ඒ බුද්ධ ස්වභාවය පවතිනවා. නැත්නම් මේ සරණංගඤ්ඤ සංඝෝ මේ සරණං කියන්නේ මේ සිතට එන අරමුණ තමයි අපි දකින්නේ. එක මොහොතක එක අරමුණයි තියෙන්නේ. ඒ අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා. එනේන අරමුණේ සත්‍ය දැකලා මිදෙන එකයි සංඝ කියන්නේ. නැත්ති මේ සරණංගඤ්ඤ සංඝෝ මේ සරණං වරං කියන්නේ මෙන්න මේ එනේන අරමුණේ සත්‍ය දැකලා මිදෙන ඒ තනයි දුකෙන් මිදෙන්නේ. ඉතින් තෙරුවන් සරණ යන්නේ මෙන්න මේ ආකාරයටයි. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කිව්වේ මැටි රූපයක් නෙමෙයි, පොතක් නෙමෙයි, තවත් රූපයක් නෙමෙයි. ඇත්තටම එහෙම කිසිවක්ම නැති ස්වභාවයක අවදියයි. වැටහෙනව නේ? වැටෙන්න. සැබෑම තෙරුවන් සරණ යන ආර්ය භූමිය හඳුනන සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඕනේ. එහෙම නේද? හොඳයි එහෙමනම් කටයුතු කරන්න ප්‍රායෝගිකව ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙන්න. මොන හරි ගැටලු තියෙනවා නම් ප්‍රතිපදාව තුළ කටයුතු කරනකොට නවතත් කතා කරන්න. හොඳයි නේද එහෙනම්? මේ අපි මේ රංගි පොඩ්ඩක් කතා කරන එයාට පොඩිස්සක් වැටුනේ නෑලු. දෙන්න. ස්වාමීන් වහන්සේ මේ හිත සංසුන් කරගන්න, තැම්පත් කරගන්න භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහොමද? ඇත්තටම බුදුන් වහන්සේ පස්සක තවුසගාව කරපු භාවනාව තමයි ඔය දැන් අපේ අය කරන්නේ. ඔව්. සමාධිය හදා ගන්නවා කියලා. ඔව්. ඒ සමාධිය කියන එක පස්සක තවුසෝ ආරාලකාර මුද්දකරාම පුත්‍ර රූප ධානය අරූප ධානය වල හිටියන්. පස්සක තවුසෝ රූප ධානය වල හිටියා. නමුත් පරයන්කේ ඉන්නකන් අර විතක්ක ਵਿਚාර සංසිඳන නිසා සමාධියේ ඉන්නවා.
නමුත් නැගිට ගමන් අර මූලික කෘත්‍ය කරන්න හරිය නැගිටිනවනේ. නැගිට ගමන්ම නැවතත් කෙලෙස් ඇවිස්සෙනවා. ඇයි ආත්මය තියෙනවා පුජ්‍යලයක් ඉන්නවා. ඒ තාක් රාග දේශ මොහ කෙලෙස් තියෙනවා. බුදුන් වහන්සේ ඒක නිසා තමයි පස්වක තවුස අත්හැරියේ. ඒ කියන්නේ එතනින් එහාට දුකෙන් මිදීමක් සිද්ධ වෙන්නේ නැති බව වැටහුණා. දුකෙන් මිදෙන්නේ නැහැ කෙනා ඉන්නකම්. කෙනා ඉන්න බව තියෙන්නේ මේ සිතුවිලි වලයි. සිත හැදෙන හැටි දැක්කොත් තමයි සිතෙන් මිදෙන්නේ. එහෙනම් ඒක තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ සිත හැදෙන හැටි. සිත හැදෙන හැටි දකින්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි බුදුන් වහන්සේ මේ ධර්ම දේශනා විශාල ප්‍රමාණයක් කළා තියෙන්නේ. කෙනාට එක පැහැදිලි කරනවා. මහා නිධාන සූත්‍ර, මදුපිණ්ඩික සූත්‍ර, මහා සලායතනික සූත්‍ර, ස්කන්ධ සූත්‍ර, උපාදාන ස්කන්ධ සූත්‍ර. ඉතින් මේවා ගොඩාක් වැදගත්. මේවා තියෙන හිත හැදෙන හැටි. හිතක් කියලා දෙයක් ඇත්තටම නැහැ මේ සත්‍ය ධර්මයේ දැක්කොත්. හිතේ මොහොතේ සකස් වෙලා නැති වෙනවා. ආලෝකයේ තියෙනකොට චක්කු විඥාන සිතක් උපදිනවා. ආලෝකේ නැති වෙනකොට නැති වෙනවා. පවතින සිතක් නැහැ. මේ ෂණේ විතරයි. මේ ෂණේ හටගෙන නැති වෙනවා. ශබ්දේ තියෙනකොට ඒ සෝත විඥාන සිතක් හට ගන්නවා. හැබැයි ඒ මොහොතේම ඇති වෙලා නැති වෙනවා. මෙතන පවතින සිතක් නැහැ. ෂණයක් පාසා හටගෙන නිරුද්ධ වෙනවා. එක ෂණයක එක අරමුණක එක සිතයි කියන්නේ ඒකයි. සිත කියන්නේ අරමුණමයි. ඒ අරමුණ හටගෙන නිරුද්ධ වෙනවා. පවතින්නේ නැහැ. එතන දකින්නයි තියෙන්නේ. භාවනාව කියලා මෙතන බුදුන් වහන්සේ මේ පස්වග තවුසන්ගේ ආලාරකාලම උද්දකරාම පුත්‍රගේ අරූප දහනේ හැම එකකින්ම අයින්ට වෙන්න හේතුව තමයි එතන කෙනා නැති වෙන්නේ. කෙනා ඉන්නවා. අදත් වේදයේ තුල මේ භාවනා කරනවා. Hindu භක්තිකයෝ. එයයි ශුන්‍යතාවය තුල ඉන්නවා. පාවි සමාධිය තුල. එතන කෙනා ඉන්නවා. කෙනා නැති වෙන්නේ නැහැ. එතන නිවන් මාර්ගක් නැහැ. සසරෙන් මිදීමක් නැහැ. අයි කෙනා ඉන්නවනේ. කෙනා මිදෙන්නේ නැහැ. ඉතින් බුදුන් වහන්සේ මගෙන් අයින්ට වෙන්නේ ඒකයි. විපස්සනා භාවනාව ලෝකෙට හෙළි කරන්නේ බුදුන් වහන්සේ. බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරන්නේ විපස්සනා භාවනාව. ඒකේ තියෙන පටිච්ච සමුප්පාද විහරණය. අනුලෝම ප්‍රතිලෝම විදිහට ගාශීෂයේ බෝධි මූලයේ තුල පටිච්ච සමුප්පාද මෙනෙහි කිරීම තුලයි බුද්ධත්වයේ ලබන්නේ. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, තුන් භූමිය ජයගෙන සයිලෝකනාථ කියන සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නේ. මේ සිතෙන් සත්‍ය දැකලා සිතින් මිදිලා. වැටහෙනවනේ. එහෙනම් සිත හැදෙන හැටි දකින්න ඕනි. සිත හැදෙන්නේ නාමයකුයි රූපයකුයි ගැට ගැහිලා. ඒක පෙන්වන්න තමයි අපි කියන්නේ මේ හැම සිතකම ශබ්දෙකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා. අම්මා කියනකොට අම්මාගේ රූපෙම වෙනවා. කෝල් එකක් දීලා මේ ඔබතුමිය දැන් අපි මේ කතා කරන එකට රූපම වෙනවා. ඒ රූපෙට ශබ්ද ගැට ගැහෙන එක තමයි සිත කියන්නේ. හැබැයි සිත කියලා ඇත්තටම ආත්මීය දෙයක් නැහැ. ඒක භෞතික න්‍යායක්. මේ ගස් වලට පවා සෙන්සර්ස් හයි කරලා ඔය පරීක්ෂණාගාරවල කරලා තියෙන පරීක්ෂණ වලින් පේනවා ශබ්දයක් දැම්මහම ඒ ගහේ සෙන්සර්ස් වලට ඒක දැනෙනවා. ඒ කියන්නේ මේක ස්වභාවධර්ම සංසිද්ධියක්. මේ චිත්ත නියාමය කියන්නේ. ඒ කවුරුත් ආත්මයක් පුජ්‍යලේ සත්වයක් කරන එක නෙමෙයි. අපි තමයි එහෙම පනවන්නේ. නමුත් මේ නිදි කුඹගස් හිරු එළිය බහිනකොට හවසට නිදි ගන්නවා. අපිත් රැයට නිදි ගන්නවා. ඒ වගේම ඔය බාඳුරා වගේ ගස් සත්තුන් ගිල ගන්නවා. ආහාරයට ගන්නවා. නමුත් අපි ආත්මයක් පනවන්නේ අපි හුස්ම ගන්න හිතලා නෙමෙයි. අපි කැම දිරවන්නේ හිතලා නෙමෙයි. අපි ඇඟිලේ ගමන් කරන්න හිතලා නෙමෙයි. ඒ වගේ මේ ගස් ප්‍රභා සංශ්ලේෂණය කරන්න හිතලා නෙමෙයි. මේ ගස් පෘථිවිසාරේ උරා ගන්න කේශනාලිකාව ඔස්සේ හිතලා නෙමෙයි. ගස් වල අතුසෙල වෙන්නේ හිතලා නෙමෙයි. ඒක සබාදාම. මෙතනක් තියෙන සබාදාම. ඔබ ඇවිදිනවා කියනවා. ඔබ ඇවිදින්නේ කකුල දිහා බලාගෙනද? නෑ. ඒක සිතුවිල්ල. අතර මෙතර ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අර ගහේ අතු හෙල්ලෙනවා වගේ. අපි සිතුවිල්ලක් එකතු කරනවා. ඇවිදිනවා කියලා. නමුත් අපිට තිබහා වුණාට හිතට වතුර බොන්න බෑ. කටර දාන එක බඩර යනවා පිටිපස්සෙන් එළියට යනවා. කවදාවත් මේ හිතට වතුර බොන්න බෑ. හැබැයි හිත කියනවා තිබහයි කියලා. නමුත් මේ හිතට කවදාවත් වතුර බොන්න බෑ. හිත කියනවා බඩකිනී කියලා. නමුත් මේ හිතට කවදාවත් කෑම කන්න බෑ. මේ හිතට කවදාවත් එළියට එන්න බෑ. ওই හිතන කිසිම දෙයක් ඇත්තක් වෙන්නේ නැහැ. ඒක සංඛාරයක් කියන්නේ ඒකයි බොරුවක්. මායාවක්. මේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. මේ සත්‍ය වැටහෙන්න. දැන් ඔබතුමිය අහන ප්‍රශ්නේ තමයි කොහොමද භාවනා කරන්නේ? ඇත්තටම සිතට මේ දැන් මේ එන අරමුණනේ සිත කියන්නේ. අරමුණනේ අපි දකින්න ඕනේ. එහෙනම් අරමුණ පේන්නේ නැත්තම් විසිරෙනවා නම් අන්නේ හිත තැම්පත් කරගන්න එක තැනකට හිත තියාගෙන බලන්න ඕනේ හිත විසිරෙනවද කියලා. ඒකයි ආස්වාස ප්‍රාස්වාසයේ සමතේ වැදගත් කියන්නේ. හැබැයි ඕනම ඕනම සමතේකින් පුළුවන් නිවන් දකින්න. ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුර්ථ ධ්‍යාන ඕනම සමතේකින් පුළුවන් නිවන් දකින්න. හිත විසිරෙන්නේ නැත්තම් මේ හිත පේන එක විතරයි වැදගත් වෙන්නේ. හිත පේනවා නම් හිතට එන අරමුණ පේනවා නම් ඒ අරමුණේ මිදෙනවා නම් සත්‍ය දැකලා එච්චරයි වැදගත් වෙන්නේ. ඒක තමයි විපස්සනාව.
හැබැයි ඒ හිත දකින්න බැරි නම් එතන අර සමතේ තිබුණොත් විතරයි විපස්සනා වැඩෙන්නේ. හිත දකින්නයි සමතේ ඕනේ. සමතේ කියලා අමුතෙන්ම සමාධිය ලබන එකක් නෙමෙයි මේ. ඒක තියෙන Hindu ආගමේ. මෙතන එහෙම දෙයක් නැහැ. මහා සලායතනක සූත්‍රය හොඳින් බලන්න. මහා සලායතන සූත්‍රයේ මේ හැම පියවරක්ම බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරනවා. එතන බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරනවා මේ හැම ප්‍රථම ධානයකින් උනත් ද්විතීක ධානයකින් උනත් ඒ කියන්නේ මේ විතක්ක ਵਿਚාර තියෙන මේ ප්‍රථම ධානය කියන්නේ මහ ලොකු දේවල් නෙමෙයි. හිත විසිරෙන්නේ නැත්නම් හිත මේ මොහොතේ හුස්මට ඒකාග්‍රහන් එතන ඇති. ඒ ඇති නිවන් දකින්න. සමතේ ගොඩාක්ම අවශ්‍ය නැහැ. හැබැයි හිත විසිරෙන කෙනෙකුට ඉතින් සමතේට පොඩ්ඩක් බර වුණාට කමක් නැහැ. හිත විසිරෙන්නේ නැත්නම් ඒක එච්චරම වැදගත් නැහැ. විපස්සනාවට සමතේ තියෙනවා. ඒ කියන්නේ විපස්සනා වෙනවා කියන්නේ සමතේ තියෙනවා. හිත පේනවා නම් එතන සමතේ තියෙනවා. සමත විපස්සනා යුගන්ධන් ගමනක් තමයි නිවන් මාර්ග තියෙන්නේ. ඒ හිත දැකලා විදින ප්‍රතිපදාව තුල යොකාමු වෙන්නේ. ඒ කියන්නේ කෘත්‍ය ඥානය. ඒ කියන්නේ අපි හිත දකින්න ඕනනේ. අරමුණු පේන්න ඕනනේ. ශබ්දයක් එනකොට මේ ශබ්දයක් ආපු බවට Tamanට සිහියක් තියෙන්න ඕනනේ. සිහියයි නුවණයි යන ගමනක් නිවන් මාර්ග කියන්නේ. වැටහෙනව නේ? ඇත්තටම මේ මග හරිම සරලයි, සුන්දරයි. නමුත් ඒක ගොඩාක් ඒවා ඔලුවට අරගෙන ගොඩාක් අවුල් කරගන්න යන්න එපා. එතකොට මේ මග කටයුතු කරගන්න අපහසු වෙනවා. පැහැදිලිද? පැහැදිලි නේද? ඔව් ඇත්තටම මේ සමාජය තුළ තියෙන දේවල් නම් අපිට ඇත්තටම ඒවා කතා කිරීමෙන් පළක් නැහැ. සමාජය තුළ හැමදේම පටලවාගෙන තියෙනවානේ. ඒකෙන් පළක් නැහැනේ. අපි නිවැරදිව නිවන් මාර්ග කටයුතු කරනවා නම් අපිට ඒක ප්‍රත්‍යක්ෂ නම් අපිට ඒ අත්දැකීම් තියෙනවා නම් අපිට වෙන මොකක්ද අපිට අවශ්‍ය වෙන්නේ? බුදුන් වහන්සේ කියන්නේ සාන්දිටික අකාලික ධර්මයක්. ඒයිපස්සිකෝපනායක ඕනම කෙනෙකුට ඇවිල්ලා බලන්න කියනවා. මේක Tamanටම සාන්දිටික වෙනවා කියනවා. Tamanට ප්‍රත්‍යක්ෂණ විතරක් බාර ගන්න කියනවා. ඒකනේ කියන්නේ. නේද? සාන්දිටික අකාලික ඒයිපස්සිකෝපනායක පච්චුප්පන්න ධර්මය. හොඳට ශ්‍රවණය කරන්න ධර්ම දේශනා. විශේෂයෙන්ම මේ ක්‍රියාසිට දේශනා සතිය තමයි අපේ gedara දේශන. සිත කියලා දෙයක් නැහැ දේශනේ. නාම රූප පරිච්ඡේද ඥානය කියන දේශනේ. ඔය බුද්ධෝත්පාද නාලිකාව තුළින් මේ මෑත යුගයේ බොහෝ අය නිවන් මඟ විවර කර ගන්නවා. ඒක ඒකාන්තයි. බොහෝ අයට මේ මඟඵල හිමි වෙනවා. ඒක ඒකාන්තයි. හැමෝටම පිළිසරණක් වෙනවා. හැමෝටම මහා සෙතක් වෙනවා. තව අවුරුදු 100ක් යනකොට අපිට වැටහෙනවා මේක මහා පිබිදීමක මූලයක් බවට පත් වෙනවා. අද අපි ඒ පෙර නිමිති කල්තියාම ඉදිරිපත් කරනවා. අපි ඒක දකිනවා. ඒක ඔබට දැනේ තව අවුරුදු ගණනාවක් ඉදිරියට යනකොට. විශාල පෙර නිමිත්තක ආරම්භයක් මේ තියෙන්නේ. හොඳමයි එහෙනම්. තෙරුවන් සරණයි. අපේ මේ